පොඩ්ඩක් කරක් වුණා. පුළුවන් දෙයක් කරු. හරිද? මොකද්ද? අපි දැන් ඇත්තටම ඇනායන කැටායන කතා කරලා ඉවරයි. ඇනායන කැටායන කතා කරලා ඉවරයි සම්පූර්ණයෙන්ම. එතකොට ඇනායන කැටායන වල බේසික්ම කරුණු ටික ඉවරයි. හරිද? බේසික්ම කරුණු ටික ඉවරයි. එතකොට ওই ටික ආශ්‍රිතව ඩීගොනුයි ප්‍රශ්න මම කරන්න කිව්වා. ඒවා දැන් සාකච්ඡා කරන්න යනවා. අද මට වෙලා මදි නිසා අද සාකච්ඡා කරන්නේ නැහැ. හෙට ඉඳන් අනිවාර්යෙන් ඩීගොනුයි ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න පටන් ගන්නවා. හරිද? ඩීගොනුයි ප්‍රශ්න සාකච්ඡා කරන්න පටන් ගන්නවා වෙලාවක් දාලා. අද රැයට පුළුවන් නම් ඒ පුළුවන් අය ඉන්නවා පැය එකමාර දෙයක් විතර කරන්න පුළුවන්. පොඩ අද රැ බැරි අය ඉන්නම් මම නිකමට මැසේජ් එකක් දාන්න ගෲප් එකට. අද රැයට හෝ හෙට රැයට. හෙට රැයටත් කරන්න පුළුවන් පන්ති. හෙට රැයට සමහර පන්ති කතාවකුත් කිව්වා මේ බලන්නකො හරිද? මේ උදාහරණ දෙකෙන් එකක් මට කියන්න. එතකොට මේක කරන්න පුළුවන්. හරිද? කොහොම හරි මේ ප්‍රශ්න කරන්න. හරිද? ප්‍රශ්න කරන්න. ඇත්තටම මම මේ ඩීගුරු ප්‍රශ්නේ හොඳටම රෙඩි වෙන්න ඕනේ. හරි හොඳටම රෙඩි වෙන්න. හරිද? හොඳට පාඩම් කරන් දුන්නු ඒවා ඒ ටික කරන්න අනිවාර්යයෙන්. හරිද? ප්‍රශ්නේ භාගි කරලා එව්ව අය ආයෙසරක් බලන්න. ඒ ටික බැරි ඒවා ටික කරන්න. මම සාකච්ඡා කරන්න කලින්. හරිද? මොකද ඔයාලා රචනා ප්‍රශ්නයක් මේ හදන්නේ මම. රචනා ප්‍රශ්නෙන් ඕක හරිය කියන්නේ ලකුණු සම්පූර්ණ 15න් 7.5ක් හරි ඊළඟ 7.5 ඉලෙක්ට්‍රෝඩ රසායන. ඒක ගොඩාක් ලේසි ෆිසිකල් ප්‍රශ්නයක්. ගාන හරිය ලේසි ප්‍රශ්නයක්. එතකොට ඔයාලට ලකුණු 15ක් ලේසියෙන්ම ගන්න පුළුවන් විදියක් තමයි ඔය රචනා මේ ඩී ගුණුවේ විද්‍යුත් රසායනය. ගොඩක් අය ඩී ගුණුව බැරි නිසා විද්‍යුත් රසායනය කොච්චර ලේසි වුණත් ඩී ගුණුව බැරි නිසා ප්‍රශ්න කරන්නේ නැතුව ඉන්නවා. හරිද? විද්‍යුත් රසායනය ගොඩක් ලේසි. අනිත් පාඩම් ගත්ත පස්සේ චාලක රසායනයටත් වඩා ලේසි විද්‍යුත් රසායනය. හරිද? එතකොට ඒකේ ප්‍රශ්නේ හරිය ලේසියෙන් කරන්න පුළුවන් මේක දන්නවනේ. හරිද? ඉතින් ඒකට මේක දැනගෙන ඉන්න ඕන ඩී ගුණුව. ඒ නිසා ඔයාලා මේක නිකන් වැඩි හිතන්න නැතුව ඉන්න එපා. මෙච්චර කරලත් ඔයාලා සමහර අය කරන්න කිව්වට පස්සේ ප්‍රශ්න කරලා තිබුණේ නැහැ. එහෙම කරන්න එපා. ප්‍රශ්න කරන්න කිව්වට පස්සේ ප්‍රශ්න කරන්න. හරිද? ප්‍රශ්න කරනකොට තමයි හරියන්නේ කොහොමද? හරිද? තියරි ඊට පස්සේ මතක් කරගන්න. ආයෙ ඔය ටිකම බලන්න. කොච්චර ලේසිද ස්පීඩ් ඔය විදිහට පාඩම් කරගත්තන් පස්සේ. ආයෙ වෙන විදිහක් විකල්පයක් නැහැ. හරිද? ඔය විදිහෙම තමයි හදන්න ඕනේ. එතකොට ලේසි. හරිද? ඒක නිසා අනිවාර්යෙන් ওই ටික බලා ගැනීම අත්‍යවශ්‍යයි. පාඩම් කරගන්න දෙන ඒවා මම ඔයාලා දැනෙන් තැන් පාඩම් කරනවා. මම පාඩම් කරා වගේ පැයක් ඇතුළත දවසට කොච්චර වැඩ ප්‍රමාණයක් කරනවද කියනකො හරියට පැට් ටිකක් කරගත්තොත් උමනාවක් කරනවා නම් නිසා කිසි අවුලක් නැහැ. අනිවාර්යෙන් ඔය වැඩ ටික හරියට කරන්න. එච්චරයි වෙන්නේ. හරිද? හරි. ඊට පස්සේ මේ අපි දන්නවා පහන්සිල් පරීක්ෂාව කියලා එකක්. හරිද? පහන්සිල් පරීක්ෂාව. හරිද? ලියන්න ඒ පහන්සිල් පරීක්ෂාවේදී වර්ණ ටිකක් හඳුනා ගැනීම වලදී වැදගත්. ඒ නිසා ඒ ටිකක් දාගන්න. ලියන්න. පහන්සිල් පරීක්ෂාවේ වර්ණ. පහන්සිල් පරීක්ෂාවේ වර්ණ. හරිද? ලිතියම් පළවෙනි එක ලිතියම් ස්ට්‍රොන්ඩියම් ක්‍රිම්සන් රතු. ලිතියම් ස්ට්‍රොන්ඩියම් LiSr ඒ දෙන්න ක්‍රිම්සන් රතු. කැල්සියම් තැඹිලි රතු නැත්නම් රතු තැඹිලි. කැල්සියම් රතු තැඹිලි. සෝඩියම් කහ. සෝඩියම් කහ. සීසියම් නිල්.
cesium නිල්දම් කියලා කියනවා. cesium නිල්දම්. cesium නිල්දම්. potassium lilac. lilac ඇත්තටම ඕක දම් පාටක්. හරිද? lilac කියලා තමයි සිලබස් එකේ කියන්නේ දම් පාටක්. හරිද? lilac. lilac. අහලා තියෙනවද? lilac. හරිද? ඊට පස්සේ barium කහ පැහැති කොළ. barium කහ පැහැති කොළ. rubidium rb රතුදම්. රතුදම්. හරිද? ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට අහු වෙනවා කාණ්ඩ විශ්ලේෂණය. ඇනායන කැටායන ගැන කතා කරද්දී ඇනායන කැටායන ගැන කතා කරද්දී කාණ්ඩ විශ්ලේෂණය වැදගත් වෙනවා. ඇත්තටම කාණ්ඩ විශ්ලේෂණය කියන එක තමයි අපි 14 වෙනි මේ යුනිට් එකේදී මේ 13 වෙනි යුනිට් එකේ KSP වලදී කතා කරනවා. ඊයේ අපි KD ප්‍රශ්න ඔක්කොම වගේ සාකච්ඡා කරා. හරිනේ? KD ප්‍රශ්න ටික සාකච්ඡා කරා. අනිවාර්යෙන් KD ටික ඒ ටික බලා ගන්න. ඒ හොඳටම ඇද්දි. ඊට පස්සේ තව ප්‍රශ්න ටිකක් කියලා අදහස් කරනවා. කොහොමත් ලබනසදී මේ KD ප්‍රශ්න කරන ගමන් මේ KSP පටන් ගන්න. නැත්නම් KSP පටන් ගන්න ලබනසදී. නිසා KSP ටික බලන්න කලින් ඔය ටික මේ අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. හරි? යන කාණ්ඩ විශ්ලේෂණය. කාණ්ඩ විශ්ලේෂණය. කාණ්ඩ විශ්ලේෂණය ගත්තට පස්සේ කාණ්ඩ විශ්ලේෂණයේදී පළමු කාණ්ඩය දෙවෙනි කාණ්ඩය එහෙම කාණ්ඩ කීපයක අවක්ෂේප ගැන කතා කරනවා. හරිද? ඒ කියන්නේ මේකදී අවක්ෂේප වෙන්නේ සාන්ද්‍රණය වැඩි වෙද්දී. කිසියම් අවක්ෂේපයක් හැදෙන්න ද්‍රාවවිතා ගුණිතය කියලා එකක් අපි කතා කරනවා. ඒකට කියනවා KSP. හරිද? KSP ඊට වඩා අයනික ගුණිතය වැඩි වෙන්න ඕනේ. අපි මේක කතා කරනවා. එහෙම වුණාට පස්සේ ඒ කියන්නේ ආයන සාන්ද්‍රණය වැඩි වුණාම මේ අවක්ෂේප වීමේ හැකියාව වැඩි වෙනවා. අවක්ෂේප වීම වැඩි වෙනවා. හරිද? එතකොට හරිද? මේකෙදි කාණ්ඩ කීපයක් අපි කතා කරනවා. පළවෙනි කාණ්ඩයේ අවක්ෂේප මොනවාද? දෙවෙනි කාණ්ඩයේ අවක්ෂේප මොනවාද? තුන්වෙනි කාණ්ඩයේ අවක්ෂේප මොනවාද? එහෙම කාණ්ඩ කීපයක් කතා කරනවා. එතකොට ඔය කාණ්ඩවල මේ ගැන කතා කරාම ඔය කාණ්ඩවලදී එක එක කාණ්ඩයේදී අවක්ෂේප වෙන්නේ මොනවද කියන ඒවා අනිවාර්යෙන් දැනගන්න ඕනේ. හරිද? එක එක කාණ්ඩයේදී මොනවද අවක්ෂේප වෙන්නේ කියලා පාටත් එක්ක මතක තියාගන්න. හරිද? එතකොට ඒකට දාන්නේ මොනවද? මොන සංයෝගයක දාන්නේ? ඇයි මේ ටික මෙන්නදී මේක අවක්ෂේප වෙන්නේ? අනිවාර්යෙන් කාණ්ඩ ප්‍රධාන වශයෙන් කාණ්ඩ පහක් තියෙනවා. පළවෙනි කාණ්ඩ ගත්තට පස්සේ එතනදී අවක්ෂේප තුනක් ඇති වෙනවා. AG වලයි AG ධන වලයි PB ධන දෙකේ AG2 ධන මේ ධන දෙකේ. ඊට පස්සේ දෙවෙනි කාණ්ඩයේදී copper Cu Br අපි ඒ ටික ඒ ටික ලියලා දාලා එතනින් මේ Cu Bi cadmium Mg පාටත් එක මතක තියාගත්තා පස්සේ උඩ කරගන්න පුළුවන්. හරිද?
එතන මේ අවක්ෂේප ඇති වෙනවා. ඊට පස්සේ තුන්වෙනි කාණ්ඩයේදී 3යි. හතරවෙනි කාණ්ඩයේදී 4ක් ඇති වෙනවා. හතරවෙනි කාණ්ඩයේදී 4ක් ඇති වෙනවා. පස්වෙනි කාණ්ඩයේදී ඊට පස්සේ 3ක් ඇති වෙනවා. හරිද? ඒ ටික තමයි මතක තියාගන්න ඕනේ. හරි ලියා ගන්න. මෙම කියන්නේ කැටායන විශ්ලේෂණයේදී කාණ්ඩ පහක් යටතේදී අවක්ෂේප ඇති වේ. කාණ්ඩ පහක් යටතේදී අවක්ෂේප ඇති වේ. හරිද? ඔන්න එක කාණ්ඩය. මේකෙදි යොදන දේවල් තමයි තනුක HCl. තනුක HCl තමයි යොදන්නේ. මේකෙදි තනුක HCl යොදන එකේ අරමුණ තමයි ක්ලෝරයිඩ් සාන්ද්‍රණයේ අඩු තත්ත්වයක්. අඩු ක්ලෝරයිඩ් සාන්ද්‍රණයක් තමයි භාවිත කරන්නේ මේකෙදි. මේකෙදි අවක්ෂේප වෙන පහක් තුනක් තියෙනවා. Ag ධන වලින් AgCl ඊට පස්සේ PbCl2 Hg2Cl2 ඔන්න පළවෙනි කාණ්ඩයේදී අවක්ෂේප වෙන කට්ටිය. මේවා ඔක්කොම සුදු පාට අවක්ෂේප. එතකොට මේකෙදි ලැබෙන්නේ කවුද? Ag ධනයි Pb ධන 2යි. මේක අද අනිවාර්යයෙන් මතක තියාගන්න ඔක්කොමලා අද වෙද්දී. හරි අද ඉවර කරා. අද මේක විතරයි කරන්නේ. හරිද? දෙවෙනි කාණ්ඩය ගත්තම දෙවෙනි කාණ්ඩයේදී දැන් මෙයාගේ මාධ්‍යය දැන් ඔන්න බීකරේ තියෙනවා. බීකරේට ඉස්සෙල්ලා කැටායන ගොඩාරියක් තියෙනවා. කැටායන ගොඩාරියක් තියෙනවා. ඉස්සෙල්ලාම දානවා කැටායන ගොඩාක් තියෙනවා. ඒකට දාන තනුකෙච්චිය. තනුකෙච්චිය දාපු ගමන් මේ සුදු ආක්ෂේප තුනක් ඇති වෙනවා. එච්චරයි ආයෙ මුකුත් ඇති වෙන්නේ නැහැ. අනිත් ඒවා ඔක්කොම ද්‍රාවණගත වෙනවා. ඊට පස්සේ දෙවෙනි කාණ්ඩය ගන්නවා. දෙවෙනි කාණ්ඩයේදී දැන් මාධ්‍ය ආම්ලික වෙලා තියෙන්නේ. ආම්ලික තත්ත්වයටදී H2S යවනවා. හරිද? ආම්ලික වෙලා තියෙන්නේ ඒ තත්ත්වයටදී ඒක ඉවර කරන්න නැතුව ආම්ලික H2S ආම්ලික H2S නැත්නම් H+H2S මේකෙදි ආම්ලික H2S යොදන්න හේතුව එතනදී සල්ෆයිඩ් සාන්ද්‍රණය අඩුයි. සල්ෆයිඩ් සාන්ද්‍රණය අඩුයි. අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයක්. එතනදී අවක්ෂේප ඇති වෙනවා. කහ පාට ඒවා දෙකක් මේ කාණ්ඩෙන් කාණ්ඩෙ මතක තියාගත්තත් කමන්නේ. හරිද? කාණ්ඩෙන් කාණ්ඩෙ මතක තියාගත්තත් කමන්නේ. මේ 14 වෙනි කාණ්ඩෙන් අපි දන්නවා SN ධන 2යි SN ධන 4යි. හරිද? ඊට පස්සේ 15 වෙනි කාණ්ඩෙන් N නයිට්‍රජන් නැහැ, ફોස්ෆරස් නැහැ, ආසනික් නැහැ. SB එනවා. B එනවා. පාට මම කියන්නම් මේවා. හරි? මේ 14 වෙනි කාණ්ඩය, මේ 15 වෙනි කාණ්ඩය. කාබන් ආසිගේෂන් මේ ඉතින් හරි SPB එනවා. ඊට පස්සේ 16 වෙනි කාණ්ඩෙන් එකයි මුකුත් වෙන්නේ නැහැ නේ. SBB PB එනවා එන්නේ T එනවා මෙතන 1 2යි. මෙතනින් SB එනවා B එනවා 4යි. ඊට පස්සේ ඒ ටික එන්නේ නැහැ. ඊට පස්සේ යනවා D ගුණයට. හරි D ගුණේ කළු පාට අවක්ෂේප තියෙනවා HGS HG ධන 2 CU ධන 2 D ගුණ වෙනවා. හරිද? D ගුණය ආයෙ එනවා අපට CD ධන 2 කහ පාට එකක් එනවා. ඒත් කීයක් තියෙනවද කියලා බලන්න. 8ක් තියෙනවා 1 2 3 4 5 6යි CD ධන 2 තියෙනවා. PB ධන 2 තියෙනවා. හරිද? මේ ටික තමයි තියෙන්නේ. මේ වගේ මතක තියාගමු. 14 වෙනි කාණ්ඩේ මෙයක් එන්නේ. PB ධන 2. ඔන්න 14 වෙනි කාණ්ඩේ 3ක් තියෙනවා. 15 වෙනි කාණ්ඩේ 2ක් තියෙනවා. ඔක්කොම 8ක් එන්න ඕනේ. හරිනේ? 1 2 3 4 5යි 6 7 8යි. හරිනේ? ඔක්කොම 8ක් තියෙනවා. එතකොට මෙතනදී එන ඒවා තමයි මොනවද? ඕවා තමයි කැටාය මතක තියාගන්නේ. පාට මතක තියාගන්න දෙවෙනි කාණ්ඩේ. මෙතනින්
මෙන්න මෙයාගෙන් කහ පාට ඉන්නවා, ඔතන කහ පාට ඉන්නවා දෙන්නේ. එක්කෙනෙක් මෙයා SNS2 කියන කෙනයි ආයි CD වලින් එන එකයි. CDS මේ දෙන්න කහ පාටයි. අවක්ෂේප පාට ඕනි. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා තැඹිලි පාට එක්කෙනෙක්. SB2S3 ඒක ලේසි. මෙයත් හරි. මේක තැඹිලි පාට එක්කන එයා හරි. මතක තියන්න කහ පාට දෙන්නයි. හරිද? තැඹිලි පාට එක්කනයි. කහ දුඹුරු පාට එක්කෙනෙක් ඉන්නවා. SNS මෙයා කහ දුඹුරු පාටයි. හරිද? තුන් දෙනෙක් ඉන්නවා කළු පාටයි. තුන් දෙනෙක් නේ විතර කහ පාටයි තැඹිලි පාටයි කහ දුඹුරු පාටයි හතර දෙනෙක් ඉන්නවා. හතර දෙනෙක් ඉන්නවනේ කළු පාට. එහෙම මතක තියාගන්න. හරිද? කළු පාට කට්ටිය තමයි PB ධන 2යි BI නුයි HG උතර මොකද්ද? PBS HGS CUS BI මෙතන බිස්මත් ධන 3 BI2 මෙතනත් SB ධන 3 BI2 S3 මේ ඔක්කොම කළු පාටයි. කොහොමද එහෙනම්? එක්ක මෙහෙම මතක තියාගන්න කාණ්ඩ වලින් නැත්නම් පාට වලින් මතක තියාගන්න. කහ පාටයි, තැඹිලි පාටයි, කහ දුඹුරු පාටයි, කළු පාටයි. හතර දෙනා. අංකෙ මතක තියාගන්නකො. කහ පාට දෙන්නයි. CDS SNS2. තැඹිලි පාට එක්කනයි. SB2 S3. ඕක තමයි ටිකක් මතක තියාගන්න. දෙවෙනි එකේ. අනිත් ඒවා ලේසි. දෙවෙනි කාණ්ඩේ තමයි පොඩ්ඩක් මතක තියාගන්න. අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයකදී අවක්ෂේප වෙන කට්ටිය. SNS2 CDS SB2 S3 SNS කළු පාට හතර දෙනයි. හරි? කාණ්ඩේ මතක තියාගන්න ඒක කමක් නැහැ. නැත්තම් මෙහෙම මතක තියාගන්න. පාට එක. කහ පාට දෙන්නයි SNS2 CDS කළු මේ තැඹිලි පාට එක්කන SB2 S3 ඊට පස්සේ කහ දුඹුරු පාට එක්කන SNS කළු පාට HG මේ PB HG මේ PB ZU ඊට පස්සේ BI ඉතින් මතක තියාගන්න හරි. දැන් ඔන්න අවක්ෂේප එතනදී 8යි පළවෙනි එකේදී 3යි ඔක්කොම 11යි නෙමෙයි කැටායන තියෙන්නේ උතන 10යි. හොඳට බලන්න. එකම එක්කනා PB කියන එක්කනා පළවෙනි කාණ්ඩයේදී අවක්ෂේප වෙලා දෙවෙනි කාණ්ඩයේදී ඉතිරි වෙනවා අවක්ෂේප වෙනවා. එතකොට මෙතනදී පළවෙනි කාණ්ඩයටයි දෙවෙනි කාණ්ඩයටයි අවක්ෂේප වෙන අවක්ෂේප ගාන 11යි කියලා ගත්තොත් වැරදි. MCQ එකදී ඔක්කොම අවක්ෂේප ගාන 10යි තියෙන්නේ. ඒ කියන්නේ අවක්ෂේප වෙන කැටායන 10යි. කැටායන 10ක් දැන් අවක්ෂේප වෙලා ඉවරයි. ඊට පස්සේ තුන්වෙනි කාණ්ඩෙදී අපි යොදනවා අලු හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයක් නැත්නම් අර තියෙන ඒවා නටවනවා. මේක නටවනවා. ඒකට හේතුව තමයි මෙතනදී H2S වගේ හැදිලා තියෙන පුළු. H2S තියෙනවා හැදිච්ච දාන. ඒවා අයින් කරන්න ඕන. නටවනවා පළවෙනි එක. දෙවෙනි එක HNO3 දානවා. HNO3 දාන්න හේතුවක් තියෙනවා. නටවන්න හේතුව තමයි H2S ඉවත් කිරීම. HNO3 දාන්න හේතුව Fe ධන 2 කට්ටිය Fe ධන 3 කරන්න. ඊට පස්සේ බාෂ්මික තත්ත්වයටදී ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ඇමෝනියම් ක්ලෝරයිඩ් දානවා. ඒතකොට අවක්ෂේප තුනක් ඇති වෙනවා. ඒක ලේසි. P ගොනුවෙන් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් ජෙලටිනීමේ සුදු පාට ඊට පස්සේ D ගොනුවෙන් ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ් මේක කොළ පාටයි ෆෙරස් ෆෙරික් කරේ මේක ෆෙරස් මුත් එතකොට ඇතෙන්න පුළුවන්. ඒතකොට ඒ දෙන්න හඳුනා ගන්න බෑ. ෆෙරස් බැරි වෙලත් ෆෙරස් තිබුණාම නම් එයාත් කොළ පාට අවශ්‍යපයක්. ඒතකොට ක්‍රෝමියමුයි ෆෙරික්මුයි හඳුනා ගන්න බැරි වෙනවා. ඒක නිසා තියෙන ෆෙරස් ටික අනිවාර්යෙන් ෆෙරික් කරන්න ඕනි. ඒකට HNO3 දැම්මන් පස්සේ ෆෙරස් ෆෙරික් වෙනවා. ඒතකොට මෙතනදී හැදෙන්නේ ෆෙරික් වල අවක්ෂේපය. මේක දුඹුරු පාට අවක්ෂේපය. ඔන්න කාණ්ඩ විශ්ලේෂණයේ කාණ්ඩ තුනක් ඉවරයි. තනු HCl දාද්දි තුන් දෙනයි AgCl PbCl2 Hg2Cl2 HgCl2 නෙමෙයි Hg2Cl2 Hg ධන 2 මේකත් මතක තියාගන්න. ඕවත් අහනවා. පොඩි පොයින්ට් අහනවා. 41 50 ප්‍රශ්න වලදීම ඕවා චෙක් කරනවා. හරි. කලබලයට ගහන්න එපා. Hg ධන 2 නෙමෙයි.
හරිද? HgCl2 නෙමෙයි Hg2Cl2. 41 50 ප්‍රශ්න කරද්දි ගොඩාක් වැදගත්. හරිද? හරිද? ලියාගත්තද? හන්සි? හරි සර්. හරි. ඊට පස්සේ ඔක තමයි කාණ්ඩ විශ්ලේෂණය. කාණ්ඩ විශ්ලේෂණයේදී අවක්ෂේප ටික ඕක කාණ්ඩ 4ක් ඉවරයි. දැන් අවක්ෂේප කීයද 13ක් ඉවරයි. කැටායන් 13ක් ඉවරයි. පළවෙනි කාණ්ඩේ දෙවෙනි කාණ්ඩේ මේ හේතුත් ලියාගන්න. නටවන්න හේතුව H2S ඉවත් කරන එක. HNO ටි දාන්න හේතුව HNO ටි දාන්න හේතුව මේ මොකද්ද? ෆෙරස් ෆෙරික් කිරීමට. ෆෙරස් තිබුණොත් හඳුනා ගැනීම අපහසුයි. හඳුනා ගන්න අපහසුයි. දෙවෙනි කාණ්ඩේ මං ආසනික් දාලා නැහැ නේද? ඇත්තටම ආසනිකුත් වෙනවා තන මේ ඒකත් දාගන්න. ලක්ෂිකායක එන්න ඕන. දෙවෙනි කාණ්ඩෙට තව එකක් දාගන්න. ඒක හොඳයි මතක් කරපු එක. මට ඒක මිස් වුණා. AS2ST. එතකොට 11ක් එනවා තමයි. හරිද? මේකත් කහ පාටයි. ආසනික් කියලා කහ පාට එක ගන්න මෙයක් දාගන්න. AS2ST. ආසනික් දැන් 3ක් එනවා. පාලසින් කාණ්ඩේ. එතකොට දැන් කොච්චරද 11යි 14ක් ඉවරයි. හරිද? මේකත් එනවා. එකක් දාගන්න. ඊට පස්සේ අපිට තියෙනවා මොකද්ද? අර ටික හරිනේ. මේ ටික S2S3 දෙවෙනි කාණ්ඩෙට තුන්වෙනි කාණ්ඩෙට නෙමෙයි දෙවෙනි කාණ්ඩෙට දාගන්න කිව්වේ. අර ගොඩක් කැටයන් තිබුණ එකට. තුන්වෙනි කාණ්ඩේ මේ තුන් දෙනා විතරයි. මෙතන හයිඩ්‍රොක්සයිඩ් ශාරීය මාධ්‍යයේදී ක්ලෝරයිඩ් දාන එකේ තේරුම මෙතනදී සල්ෆයිඩ් සාන්ද්‍රය වැඩි කරගන්න. සල්ෆයිඩ් සාන්ද්‍රය වැඩි. ඉස්සෙල්ලා තනුක H2S දැම්මට පස්සේ ආවේ අඩු සල්ෆයිඩ් සාන්ද්‍රයක්. මෙතනදී ආවේ අඩු හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රයක්. මෙතනදී හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රය අඩු වෙනවා. මෙතනදී අඩු හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රයක් තමයි යොදාගන්නේ. අඩු හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රයක්. අඩු හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රයක් යටතේදී අවක්ෂේප වෙන කට්ටිය තමයි මේ. හරිද? මේ තුන් දෙනා. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? හතරවෙනි කාණ්ඩයේදී මාධ්‍ය දැන් භාෂ්මිකයි. භාෂ්මික තත්ත්වය යටතේදී භාෂ්මික තත්ත්වය යටතේ තත්ත්වවලදී යවනවා H2S. දැන් සල්ෆයිඩ් සාන්ද්‍රය වැඩි කරනවා. දැන් ඒතකොට සල්ෆයිඩ් සාන්ද්‍රය වැඩි. ඉස්සෙල්ලා දෙවෙනි කාණ්ඩයේදී අවක්ෂේප වුණා අවක්ෂේප 10ක් මොනවාද? මේ අරගෙන නැතු සමහර PB අවක්ෂේප නොවි තියෙන පුළුවන් පළවෙනි කාණ්ඩයේදී ඔක්කොම ටික අවක්ෂේප වුණා නම්. හරිද? එතකොට මේ සල්ෆයිඩ් සාන්ද්‍රය වැඩි අඩු තත්ත්වයට තියදී අවක්ෂේප 10ක් ප්‍රධාන වශයෙන් ඇති වුණා. ඊට අමතරව දැන් සල්ෆයිඩ් සාන්ද්‍රය වැඩි අවස්ථාවේදී ඒ කියන්නේ ආම්ලික තත්ත්වය යටතේදී ආම්ලික H2S දානවා කියන එකයි දී ගුණ විදිහම කතා කරා. ආම්ලික H2S දානකොට අවක්ෂේප වෙන්නේ නැති ඒවා භාෂ්මික තත්ත්වයට තේදී මොනවා වෙන්න පුළුවන්? අවක්ෂේප වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මෙතනදී සල්ෆයිඩ් සාන්ද්‍රය අඩුයි. භාෂ්මික තත්ත්වයට තේදී සල්ෆයිඩ් සාන්ද්‍රය වැඩි. එතකොට
සාන්ද්‍රණය වැඩි වෙද්දී අවක්ෂේප වීම හැකියාව වැඩි අයනික ගුණිතය වැඩි වෙන නිසා. ඒතකොට සල්ෆයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනකොට අවක්ෂේප වෙන 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවා අපිට. හරිද? මැංගනස් ෆෙරස් ඒ ටික මැංගනස් ෆෙරස් කොපර් නිකල් ගත්තාම මෙන්න මේ sorry මේ ටිකේ එන්නේ නැහැ. ෆෙරස් එන්නේ නැහැ. ෆෙරස් වුණා. හරිද? කොබෝල්ට් එනවා නිකල් එනවා සින්ක් එනවා. ඔය ටික තමයි එන්නේ. එතකොට මැංගනස් ෆෙරස් එන්නේ නැහැ. එතකොට මැංගනස් 25 ඉඳන් 30 දක්වා ටික ලියන්න. ඊට පස්සේ 27යි 26යි 29යි දෙන්න නැතුව අනිත් 4 දෙනා තමයි ඕනේ. හරිද? 25 ඉඳන් 30 දක්වා මූල ද්‍රව්‍ය ටික පිළිවෙල කියලා 26 එන්නෙත් නැහැ 29 එන්නෙත් නැහැ. ඒ දෙන්න නැතුව අනිත් ටික එනවා. එතකොට මෙතන තියෙන සල්ෆයිඩ් MnS COS T මේක මොනවා පාටද? මේක සාමාන්‍යයෙන් අපි සුදු පාට කියලා ලා රෝස් පාට ලා දුඹුරු පාට එහෙම ලා දුඹුරු පාට මේ දෙන්න කළු පාටයි මේක සුදු පාටයි. අවසාන කාණ්ඩෙදී අපි දානවා ඇමෝනියම් කාබනේට්. එතනදී අඩු කාබනේට් සාන්ද්‍රණයක් යොදාගන්නේ. කාබනේට් සාන්ද්‍රණය අඩුයි. එතකොට මෙතනදී අවක්ෂේප වෙනවා කැල්සියම්, ස්ට්‍රොන්ඩියම්, බේරියම්. කැල්සියම් කාබනේට්, ස්ට්‍රොන්ඩියම් කාබනේට්, බේරියම් කාබනේට්. මේ තුන් දෙනාම සුදු පාට අවක්ෂේප. ඒ තුන් දෙනාම සුදු පාට අවක්ෂේප. අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ ওই ටික. හරි. ඔකට අදාළ විස්තරයක් තියෙනවා. ඒක පොඩ්ඩක් කියව ගන්න ඔයාලට දාන්නම් මේ 6 වෙනි කාණ්ඩය කියලා එකක් ඉතින් ආයේ කතා කරන්නේ නැහැ. 5 වෙනි කාණ්ඩය තියෙන්නේ. 6 වෙනි කාණ්ඩයේදී කරන්නේ ඇත්තට මැග්නීසියම් වගේ කෙනෙක් මැග්නීසියම් අයන පමණක් හඳුනා ගන්න පොඩි පරීක්ෂණයක් කරනවා. ඒකට මැග්නීසියම් අයන හඳුනා ගන්න උතන්ද යොදා ගන්නවා අර පොඩි සංයෝගයක් යොදා ගන්නවා. මොකක්ද ඒකට කියන්නේ? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක සෝඩියම් ඇමෝනේට් කියලා ඒක ලොකුට ඕනේ නැහැ. හරිද? ඒ පරීක්ෂණය සිදු කරලා එතෙන්දී කහ කොළ පාට වගේ අවක්ෂේපයක් ඇති වෙනවා. හරිද? මේව ලියා ගන්නව තරුල කොනක් දාලා. යටින් 6 වෙනි කාණ්ඩේ කැටායන අවක්ෂේපණයට 6 වෙනි කාණ්ඩේ කැටායන අවක්ෂේප නැත්නම් 6 වෙනි කාණ්ඩේ කියලා දාගත්තත් කමක් නැහැ. හැබැයි ඒක ලොකුවට වැදගත් නැහැ ඉතින්. හරිද? මේ හැබැයි ටීචර්ස් ගයිඩ් එකේ පොඩ්ඩක් තියෙනවා විස්තරයක්. මම ටීචර්ස් ගයිඩ් එකේ විස්තරේ දාන්නම් ඔයාලට. ඒක පොඩ්ඩක් කියව ගන්න. හරිද? මේ ඒක මොකක් හරි පරීක්ෂණයක් තියෙනවා. මෙතන මම මේක හෙව්වේ ඉතින් තියෙනවා. ස්ක්‍රීන් එක මම ෂෙයා කරන්න තේනේ දන්නේ. මේකේ බලන්න මෙන්න මේ විස්තරය දාන්න. ඉතින් 6 වෙනි කාණ්ඩේ කැටායන පරීක්ෂණයේ තියෙනවා.
මැග්නීසියම් ද්‍රාවණයේ ඇත්තේ මැග්නීසියම් ධන ආයන පමණක් නම් එය සරල පරීක්ෂණයක් මගින් පහසුවෙන් හඳුනාගත හැකියි. එහෙත් කැටායන මිශ්‍රණයකදී එය හඳුනා ගැනීම අපහසුයි. එබැවින් මැග්නීසියම් අයන පරීක්ෂා කර ගැනීමට මෙතින් 8 හයිඩ්‍රොක්සි කියනෝලින් සමග සුවිශේෂී පරීක්ෂණයක් සිදු කරන ලැබේ. මැග්නීසියම් අයන එම ප්‍රතිකාරකයේ සමග කහ කොළ අවක්ෂේපයක් දේ. එහෙනම් 6 වෙනි කාණ්ඩෙට දාගන්න 6 වෙනි කාණ්ඩය කියලා තව 6 වෙනි කාණ්ඩය කියලා දාගන්න 6 කාණ්ඩය දාන ප්‍රතිකාරකයට දාන මේක දාන ප්‍රතිකාරකයට දාන්න 8 හයිඩ්‍රොක්සි කීනෝලින් දාන ප්‍රතිකාරකය 8 හයිඩ්‍රොක්සි කීනෝලින් හරිද ඊට පස්සේ එතෙන්දී ලැබෙන අවක්ෂේපයේ පාට ලියා ගන්න කහ කොළ අවක්ෂේපයක් උතනින් ඉවර වෙනවා ඊට පස්සේ තියෙනවා සෝඩියම් මේ වගේ ඒවා කැටයන ඉහත ප්‍රතිකාරක සම කිසි අවක්ෂේපයක් නොදේ ඊට පස්සේ චාරලෝහ ඒවා ගොඩක් වෙලාට හඳුනගන්නේ පහන්සිල් පරීක්ෂණයේදී කියලා අපි කියනවා ඒක අපි කතා කරලා තියෙනවා හරිද ওই ටික තමයි තියෙන්නේ කැටායන විශ්ලේෂණයේ සම්පූර්ණ ඔච්චරයි තියෙන්නේ අනිවාර්යෙන් මතක තියාගන්න කැටායන විශ්ලේෂණයේදී ඇතිවන කාණ්ඩවල පාටත් එක්ක මතක තියාගන්න ඕක දුන්නේ මම ලේසි වෙන්න වගුවක් විදිහට ඔකට දාලා විස්තරي මම තව චුට්ටකින් දාන්නම් ඒක අනිවාර්යෙන් බලා ගන්න හරිද අදට කැටායන විශ්ලේෂණය හොඳට මතක තියාගන්න ඊට පස්සේ මම ලිතියම් කරා නේද පන්තියේ කියන්න පොඩ්ඩක් බලන්න ලිතියම් වලට නෝට් එකක් දුන්නා නේද සමහර අය ඉන්න ඇති ඒකට කවුද මේ මහේෂ් හිටියද ලිතියම් වලට මම රිවිෂන් එකේ දුන්නේ හරිද අන්න ඒ ලිතියම් වලට දුන්නු එක ඔතන ලියා ගන්න ආයෙත් හරිද ඊළඟට ඔය පහන්සිල් පරීක්ෂාවෙන් පස්සේ ඔතන කැටායන විශ්ලේෂණයෙන් පස්සේ ලිතියම් වල දුන්න නෝට් එක ලියා ගන්න ඒකට හිටපු නැති අය මේ දාන්න නෝට් එක කවුරු හරි මේ ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න පුළුවන් නේද මම කටේචනාවේ තියෙනවානේ මේ ගෲප් එකක් දැම්ම දාන්න හරිද ඒ ටික මේ කරන්න හරිද එතකොට හරි මේ අපි අදට උතරින් නතර කරමු ක්ලාස් එක අද කරන්න බැරිුණා පැය භාගයක් විතර කරේ කමක් නැහැ. ඕක ඉතින් මතක් කරගත්තානේ කැටායන විශ්ලේෂණය. හරිද? ඔය ඇති මේ ඊළඟ දවසේ මම හෙට මේ අර ඊයේ රෑ මට නිදාන්න පොඩ්ඩක් පරක් වුණා. හරිද? ඒකයි මේ පන්ති දෙයක් තිබුණා. ඊට පස්සේ තව පේපර් වල යුත් හැදුවා වලට මේ ඒකයි. මේ ඒක නිසා මේ හෙට උදේට අපි කරමු පුළුවන් නම් අද හවස පුළුවන් නම් මට කියන්න SPD ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ඕනේ අද හවස හෝ හෙට රැයට හරිද මේ හෙට අපි හෙට රැයට මම මේකත් කරන්න ඕනේ නිසා පේපරේ සාකච්ඡා කරන්න ඕනේ නිසා අද රැයට පුළුවන් නම් පොඩ්ඩක් කියන්න හරිද මේ SPD ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න ලොකු වෙලා නැහැ ඔයාලට පුළුවන් වෙලාවකට රැය 8ට හරි කමන්නේ හරිද හවස 4ට බැලන 8ට විතර කරනවා මේ පුළුවන් වෙලාවට පැය දෙකමාරක් දෙයක් විතර හරි ලොකු වෙලා නැහැ මේ උතර උදේට අපිට වෙනම පිළිවෙලක් කරගෙන යන්න පුළුවන් නේ ඒතකොට හරි මේ නෝට් එක තියෙන කෙනෙක් දානවද ලිතියම් වල ඊට පස්සේ මම ප්‍රශ්නයක් කරන් දා හරිද ලිතියම් වල නෝට් එක දාන්නකෝ ඒතකොට මට කියලා දෙන්න දෙයක් නැහැ ඒක බලුවම හොඳට තියෙනවා මම ෂෝට් කරලා දුන්නා නේද chart එකක් විදිහට මමකා එහෙනම් දුන්නා නේද රිවිෂන් එකේ මට මතක විදිහට දුන්නේ ඔක මම SPD එතෙන්ද මතක් කරන් පටන් ගන්න දුන්නේ මේ හරි ඒක දාන්න හරි ෆොටෝ එකක් ගහලා දාන්න ඉමල්කා ගෲප් එකට හරි එහෙනම් අපි එතනින් ක්ලාස් එක නතර කරමු හරි සර්මයි